ඇමරිකානු ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් වීමත් සමග ලෝකයේ තුල වගේම අපේ රට තුලත් මේ ඇමරිකන් ජනාධිපතිවරණයේ කොහොම අපේ රටට බලපාවෙද කියන එක ගැන සාකච්ඡාවක් මතුවලා තිබෙනවා. ඉතින් ප්‍රථමයෙන්ම අපි ඇමරිකානු ජනතාවට තමන්ගේ ජනවරමෙන් තමන් කැමති ජනාධිපතිවරයෙක් තෝරා ගැනීමට තිබෙන ඒ ජනවරමට අපි ගරු කරනවා. නමුත් ඒකම ඇමරිකානු ජනාධිපතිවරණය කියන එක ඇමරිකානු ජනාධිපති ධූරය කියන එක ඇමරිකාවට පමණක් නෙමෙයි මුළු ලෝකයටම විශේෂයෙන්ම ආසියාවට ඒ වගේම ශ්‍රී ලංකාවට තාම ඍජුවම බලපාන කරුණක් නිසා ඔබ බලාපොරොත්තු වෙනවා මේ සම්බන්ධව යම්කිසි කෙටි කරුණු පැහැදිලි කිරීමක් සිදු කරන්න. ඔබ දන්නවා පසුගිය අවුරුදු 100ක පමණ කාලයක් ගත්තා. එහෙම නැතිනම් අපිට මතක තිබෙන පසුගිය අවුරුදු 20ක පමණ කාලයක් ගත්තත් ඇමරිකාවේ ලංකාවේ වගේම තිබෙන මේ තට්ටුමාරු දේශපාලනය නැත්නම් රිපබ්ලිකන් පක්ෂය සහ ඩෙමොක්‍රටික් පක්ෂය අතර කෙරෙන්නා දේශපාලන ප්‍රතිපත්තීන් ආර්ථික ප්‍රතිපත්තීන් යුද ප්‍රතිපත්තීන් වලින් සර්වසම මට්ටමටම තාම කිට්ටුවෙන් සමාන මේ දේශපාලන පක්ෂ දෙක තමයි ඇමරිකාව පාලනය කරමින් තිබෙන්නේ. ඒ නිසා අපිට කෙටියෙන්ම කියන්න තියෙන ඇමරිකාවේ ජනාධිපති ධූරයට රිපබ්ලිකන් පක්ෂයෙන් හෝ ඩෙමොක්‍රටික් පක්ෂයෙන් කුමන පුද්ගලයා ජනාධිපති වුණත් ඔහු නියෝජනය කරන්නේ ඇමරිකානු මහා පරිමාණ ඒකාධිකාරී සමාගම්වල ඒ යුද ආර්ථික ව්‍යුහයේ නියෝජනයක් නිසා ලෝකයට අදාළව ගත්තොත් අපේ රටට අදාළව ගත්තොත් සැලකිය යුතු වෙනස්කමක් සිදු වෙන්නේ නැහැ කියන එක. ඒ වගේම ඇමරිකානු ජනාධිපති ධූරය කියලා කියන්නේ ඒට පත් වෙන පුද්ගලයාගේ පුද්ගලික වැඩක් නෙමෙයි. ඒ ඇමරිකානු රාජ්‍යයට අනුව කටයුතු කරන්න ඕන. ඒ රාජ්‍යයේ කුමනාව ලෝකයේ තුල අධිරාජ්‍යවාදය පවත්වා යන එක. යුද ආර්ථික දේශපාලන සංස්කෘතික විද්‍යාත්මක කියන ක්ෂේත්‍ර පහේ ප්‍රධාන භූමිකාව ඉටු කරන්න හද සජනපදයේ. ඒ නිසා පත් වෙන ජනාධිපතිවරයාට එම දේශපාලන ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාවට නගන හැරෙන්න හිතුවක්කාර ලෙසට වෙනස්ව කටයුතු කරන්න බෑ. ඒක වෙනස් ලෙස කටයුතු කරන්න ගියපු සමහර ජනාධිපතිවරුන්ම ඇමරිකානු ඒ ඩීප් ස්ටේට් එක විසින්ම ඝාතනය කරපු අවස්ථා විද අවස්ථා ගැන අපිට අත්දැකීම් තිබෙනවා. ඒ නිසා අප සංක්ෂිප්තව කිව්වොත් මේ ජනාධිපතිතුමා ප්‍රතිඵලයෙන් ශ්‍රී ලංකාවට මෙතෙක් ඇමරිකානු මැදිහත්වීමේ සිදුවෙච්ච ඒ නරක බලපෑම ඕ ඒ සිදුවෙච්ච බලපෑමේ සැලකිය යුතු වෙනසක් දෙයිනක බලාපොරොත්තු වෙන්නේ නැහැ. එතෙන්දී අපි එය සනාථ කිරීම සඳහා කැමැති යම්කිසි කරුණු කීපයක් ඉදිරිපත් කරන්න. ඔබ දන්නවා අපි පසුගිය අවුරුදු 25ක කාලයට අවධානය යොමු කරොත් ඇමරිකානු යුද ආර්ථික දේශපාලන සංස්කෘතික ප්‍රතිපත්ති සම්බන්ධව බැලුවොත් මේ රිපබ්ලිකන් පක්ෂයේ හෝ ඩෙමොක්‍රටික් පක්ෂයෙන් පත් වෙන ජනාධිපතිවරු මත හෝ ඒ ජනාධිපතිවරයාගේ පෞද්ගලික ස්වරූපයම උන්නතර වෙනස්කම් තිබෙනවා. මේ පක්ෂ දෙක අතරත් ඒ ඡන්දදායකයන්ගේ යම් ආකාරයක වෙනස්කම් තිබෙනවා. නමුත් ඒ පක්ෂ දෙකම දරන ප්‍රධාන දේශපාලන ආර්ථික සංස්කෘතික ප්‍රතිපත්තීන් ඒවා පැහැදිලිව මහා පරිමාණ සමාගම් වල අවශ්‍යතාව වෙනුවෙන් ධන කුවේරයන්ගේ ප්‍රාත්ම වෙනුවෙන් සහ මුළු ලෝකයේම ඇමරිකානු ධන කුවේරයන්ගේ අවශ්‍යතාව වෙනුවෙන් පාවිච්චි කර ගැනීම යටපත් කර ගැනීමේ ප්‍රතිපත්තියක් තමයි තිබෙන්නේ. ඒ වෙනස් වෙලා නැහැ. දැන් අපේ ගත්තොත් ඇමරිකානු යුද ආක්‍රමණශීලී දේශපාලන ප්‍රතිපත්තිය ගැන ගත්තොත් අපි දන්නවා මෑත අවුරුදු 25ට ගියොත් 1995 දී යුගෝස්ලාවියාව ආක්‍රමණය කරන්නේ බිල් ක්ලින්ටන් කියන බොහොම මෘදු හිනාවක් තිබෙන බාහිර චර්යාවන් ගත්තොත් රළු පුද්ගලයෙක් නෙමෙයි. නමුත් ඔහුගේ යුගයේ තමයි යුගෝස්ලාවියාව කායට කඩලා දින 78ක් එක දිගට බෝම්බ දාලා යුගෝස්ලාවියානු ඛේදවාචක ඇති කරා. ඊට පස්සේ අපි දන්නවා ජෝර්ජ් බුෂ් ජනාධිපතිවරයා 2001 පසුව ඔහු ඉරාකය ආක්‍රමණය කරන අෆ්ගනිස්තානය ආක්‍රමණය කරනවා. අදටත් ඒ රටවල් දෙකම අති විශාල ව්‍යසනයන්ට ලක් වෙලා තිබෙනවා. ඇත්තටම පැහැදිලිව ගත්තොත් ඉරාක ආක්‍රමණය අද අපි දන්නවා පැහැදිලිවම ඇමරිකානු තෙල් ආර්ථික උමනා වෙනුවෙන් කරන ලද්දක් ඇමරිකානු යුද සමාගමකට අවියාදු කිරීම වෙනුවෙන් කරපු දෙයක් කියලා. ඒත් ඉරාකයේ තිබිච්ච විශේෂ මහා පරිමාණ සමූල ඝාතන අවි සම්බන්ධ ප්‍රශ්නයක් නෙමෙයි. ඒ වගේම ඊට පස්සේ බලයටපත් වෙච්ච බරක් ඔබාමා ජනාධිපතිවරයා. ඇත්තටම ඔහුගේ යටතේ අවුරුදු 8ම උපජනාධිපති ධූරයේ තමයි
මේ ජෝ බයිඩන් උපජනාධිපතිවරයා අද ජනාධිපතිවරයා වශයෙන් පත් කරලා සිටින්නේ. ඔහු කටයුතු කරනවා. ඒතර ඔබාමා ජනාධිපතිවරයා සාමාන්‍යයෙන් ප්‍රසිද්ධ බොහොම මෘදු අවතුම් පැවතුම් තිබෙන බොහොම ප්‍රියමනාප පුද්ගලයෙක් වශයෙන් පුද්ගලිකව චාරුක වලින් සහ රූපවාහිනී මාධ්‍ය තුලින් එහෙම තමයි හඳුනා ගන්න වැඩිපුර තිබෙන්නේ. නමුත් පසුගිය අවුරුදු 20 වැඩිම යුද්ධ ප්‍රමාණය ලෝකයට විරුද්ධව සිදු කළ ජනාධිපතිවරයා නැත්නම් ජනාධිපති දූර කාලය ගත්තොත් ඔබාමා ජනාධිපති. ඔහු තමයි ලිබියාව ආක්‍රමණය කළේ. ලිබියාව අදත් අවුරුදු 8කට පස්සේ සහ මුලින්ම ඛේදවාචකයි. ඔහු තමයි සිරියාව ආක්‍රමණය කළේ. ඔහු තමයි යෙමන ආක්‍රමණය කරන්න අවශ්‍ය කරන පසුබිම නිර්මාණය කළේ. ඔහු තමයි යුක්‍රේනය තුළ නවනාසිවාදීන්ට බලය ආරම්භ දෙන්න කුමන්ත්‍රණ කරේ මයිඩාන් කුමන්ත්‍රණය සිදු කළේ. එයා කුමන්ත්‍රණ නායකත්වයේ. ඉතින් මේ අනාදී වශයෙන් ගත්තොත් බලයටපත් වෙච්ච ජනාධිපතිවරු මත ඇමරිකාව අනුගමනය කරන ආර්ථික යුද දේශපාලන සංස්කෘතික ප්‍රතිපත්තියේ වෙනසක් වෙලා නැහැ. ඒ එක ජනාධිපතිවරයෙක් විසින් ආරම්භ කරන ලද්දා වූ විදේශ ප්‍රතිපත්තිය හෝ ආක්‍රමණය හෝ ඒ කටයුත්ත ඊළඟ ජනාධිපතිවරු විසිනුත් එලෙසම පවත්වාගෙන ගිහිල්ලා තිබෙනවා. ඉතින් එතෙන්දී අපි විශේෂයෙන්ම කියන්න කැමතියි දැන් මේක ශ්‍රී ලංකාවට අදාළව සම්බන්ධ කර ගැනීමට කලින් දැන් ඇමරිකාව අපේ රටට අදාළව ගත්තොත් කෙලින්ම 1995 දී තමයි සෝෆා ගිවිසුම අත්සන් කරනු ලබන්නේ. එවකට එතකොට ජනාධිපති ධූරයේ දරුවේ බිල් ක්ලින්ටන් ජනාධිපති. අපි ලංකාව පළවෙනිටම ඇමරිකාව සමග යුද්ධ ගිවිසුමකට එන්නේ බිල් ක්ලින්ටන් පාලනය කියන ඩෙමොක්‍රැටික් පක්ෂ පාලනය. ඊට පස්සේ 2007 දී තමයි ජෝර්ජ් W බුෂ් ජනාධිපතිවරයා කාලේ තමයි ලංකාව අක්සා ගිවිසුමට බැඳෙන්නේ බදව ගන්න. ඊපස්සේ 2017 දී නැවත අක්සා ගිවිසුම නැවත දික් කරනවා ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා. එතකොට MCC ගිවිසුම ගත්තා. එය ඇමරිකාවේ හැම ජනාධිපතිවරයෙක් විසින්ම මේ ඒක ආරම්භ කරන්නේ 2004 දී පමණ. එය අද දක්වාම පවත්වාගෙන ගිහිල්ලා තියෙනවා සෑම ජනාධිපතිවරයෙක් විසින්. ඒ නිසා කරුණු කාරණා සහිතවම කියන්න පුළුවන්. ඇමරිකානු ජනාධිපති ධූරයේ වෙන පුද්ගල වෙනස්කම් මත ඇමරිකානු අධිරාජ්‍යවාදී ක්‍රමය ලෝකයේ දිහා බලන විදිය වෙනස් වෙලා නැහැ කියන්නේ. විශේෂයෙන්ම ඇමරිකා එක්සත් ජනපදය ලෝකයට අදාළව විශේෂයෙන්ම ආසියාව සහ ලංකාවට අදාළව පසුගිය අවුරුදු 20 දී ඇමරිකානු ප්‍රතිපත්තිය මේ එක එක පක්ෂය මත වෙනස් වෙලා නැහැ. විශේෂ කාරණාවක් අපි කියන්න කැමති. ඔබ දන්නවා රිපබ්ලිකන් පක්ෂ පාලනය ඇතුළේ තමයි නිව් ඇමරිකන් සෙන්චරි කියන විශේෂයෙන්ම ආසියාව කේන්ද්‍ර කරගත්තු දේශපාලන යුද සැලැස්ම ඇමරිකානු රාජ්‍යයෙන් ප්‍රකාශයට පත් කළා. එය ඊට පසු 2009 දී බරක් ඔබාමා ජනාධිපතිවරයා පදයට පත් වුණාට පස්සේ pivot to Asia කියලා ඉතින් පුළුල් කරා. අතරම ඔබාමාගේ පාලනයේදී තමයි ඇට්ලාන්ටික් සාගරය වෙනුවට ඉන්දියන් සාගරය මුල් කරගත්තු යුද දේශපාලන සැලැස්ම pivot to Asia කියන එක ඒ යුද ආර්ථික උපාය මාර්ගය ඇමරිකාව සකස් කරා. ඒකට අනුව ඇමරිකානු සොල්දාදුවන්ගෙන් 60%ක් ආසියානු කලාපයට රඳවා තැබීමට ඇමරිකාව තීරණය. මේ සියලුම කාල තුලදී අපි තේරුම් ගත යුතුයි උපජනාධිපති වශයෙන් කටයුතු කරේ මැතිවරණයේ මෑතකදී ජයග්‍රහණය කරපු මේ ජෝ බයිඩන් කියන වර්තමාන ජනාධිපති. ඒ නිසා ඒ වගේම ගන්න. ඒ නිසා මේ යුද ආර්ථික ප්‍රතිපත්තිය වෙනසක් නැහැ. ආසියාව සම්බන්ධ කරතු මේ ජනාධිපතිවරු අතර හෝ මේ පක්ෂ දෙක අතර වෙනසක් නැහැ. ඒ වගේම ගත්තොත් දැන් ඇමරිකාවේ අවශ්‍යතාව වෙනුවෙන් ඇමරිකාව ජාතිවාදී, ආගම්වාදී, ත්‍රස්තවාදී, ඒ වගේම දේශපාලන කුමන්ත්‍රණ, ආර්ථික ඝාතකයන් විවිධාකාර දේශපාලන කුමන්ත්‍රණ පාවිච්චි කිරීමේ ඉතිහාසයක් ඇමරිකාවට අවුරුදු 200ක් පමණ තිස්සේ තිබෙනවා. අපි ඊටාම මෑතකදී ගත්තා. අපි දකින දේ තමයි ලෝකේ පුරාම ඒකාධිපතියන් වැඩිම ප්‍රමාණයක් අද ආරක්ෂා කරන්නේ ඇමරිකානු රාජ්‍ය විසින්. දැන් පසුගිය කාලයක් තිබෙනවා සමහර ඒකාධිපතියන් තමන් ජනතාව විසින් පන්නලා දැම්මට පස්සේ පැනලා ගිහිල්ලා ඉන්නේ ඇමරිකාවේ. ඒක උදාහරණයක් පිලිපීනි මාකෝස් ජනාධිපති. ਉਹ ජනතාව විසින් පළවා හරිනවා රටෙන්. ਉਹ මෙයන් තෙක්ම රැඳී සිටින්නේ ඇමරිකා එක්සත් ජනපදයේ. ඒ නිසා වැඩිම ඒකාධිපතියන් ප්‍රමාණයක්
ආරක්ෂා කරගෙන අදත් පවත්ත කියන්නේ එක්සත් ජනපද රාජ්‍යය. ඒ වගේම තමයි ජාතිවාදයේ සවර්ගවන. ඔබ දන්නවා විශේෂයෙන්ම අල් කයිදා සංග්‍රහයට විශේෂයෙන්ම ඔසාමා බින් ලාඩන් වගේ කෙනෙක් ආරම්භයේදී ගොඩනගන ඇමරිකානු රාජ්‍ය මෙදියා. ඒ වගේම ISIS සංවිධානය එක්තරම් ගත්තත් ISIS සංවිධානය අද ලෝකේ ජාතිවාදී ආගම්වාදී උමතු සංවිධානයක් බවට පත් වෙලා තිබෙනවා. ඒ සහමුලින්ම වගේ ගොඩනගලා පුහුණු කරලා මුදල් ලබා ඒ කටයුතු කරන්නේ ඇමරිකානු රාජ්‍යය විසින්. එය පැහැදිලි වුණා ඔබාමා ජනාධිපතිවරයාගේ යටතේදී රාජ්‍ය ලේකම්වරිය වශයෙන් කටයුතු කරනවා. හිලරි ක්ලින්ටන් මැතිණිය විසින්ම අය විසින්ම පිළිගනු ලැබුවා. අප වුන් ගොඩනගුවා කියන එක උට සල්ලි දුන්නා කියන එක. ඊට පස්ව විකිලීක්ස් මගින් හිතලා වුණා. ගේ ඊමේල් පණිවිඩ මාර්ගෙනුත් මෙම අන්තර්තස්වාදී ආගම්වාදී සංවිධාන ඇමරිකාව මගින් ගොඩනගන නඩත්තු කළ බව. එම නිසා නිශ්චිත වශයෙන් අපිට කියන්න දෙන්නේ ඇමරිකානු ජනාධිපතිවරයාගේ වෙනස් වීම මත එය ශ්‍රී ලංකාවට සහ ආසියාවට නැත්නම් පොදුවේ විදේශ රාජ්‍යයන් වලට කෙරෙනා වූ බලපෑමේ නරක බලපෑම අපි දකින්නේ සුභවාදී පැත්තට වෙනස් වීමක් වේවි කියලා. ඇමරිකන් ජනාධිපතිවරණයෙන් ට්‍රම්ප් ජනාධිපතිවරයා පරාජයටපත් වීම සමග බොහෝ දෙනෙක් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ අවතුන් ප්‍රතිපත්තියට විරුද්ධ බොහෝ දෙනෙක් අපිට පේනවා නිරායාසයෙන්ම බයිඩන් ජනාධිපතිවරයාව ඔසවා තබමින් සාකච්ඡා කරනවා. ඒ සඳහා මුස්ලිම් ජනතාවට අයිතියක් තිබෙනවා. නමුත් අපි මෙහිදී එක කවුණක් පැහැදිලි කළ යුතුයි. පැහැදිලිවම විශේෂයෙන්ම දැන් ට්‍රම්ප් ජනාධිපතිවරයා වගේ කෙනෙක් ඇමරිකාවේ බලයටපත් උනේ ඇයි කියන්නේ. මොකද මේක විශේෂයෙන්ම 2016 බරක් ඔබාමාගේ අවුරුදු 8ක පාලනයෙන් පසුව තමයි බරක් ඔබාමාගෙන් පසුව ඉදිරිපත් වෙච්ච හිලරි ක්ලින්ටන් මැතිනිය පරාජයටපත් කරමින් ට්‍රම්ප් කියන මේ අලුත් අපේක්ෂකයා ජයග්‍රහණය කරා. එතෙන්දී පැහැදිලි වෙච්ච කරුණ තමයි 2016 දී මේ සම්බන්ධ පුළුල් වශයෙන් සාකච්ඡා වුණා. මොකක්ද හැම විටම මේ තක්කුමාරු දේශපාලනේ මේ පක්ෂ දෙකම පිටු කරමින් තිබෙන්නේ යම්කිසි පාලනයක් ඇතුළේ සිද්ධ වෙන්නා වූ වැරදි අඩුපාඩුකම් ඒවා තුළින් ජනතාව තුළ ඇති කරන්නා වූ ප්‍රශ්න පීඩනයන් නැතිවරණ වේදිකාවේදී තමන් සතුව තියෙන අති දැවැන්ත මාධ්‍ය ශක්තිය අති දැවැන්ත ඩොලර් මිලියන ගණන් යොදවන මුදල් ශක්තිය සහ අති දැවැන්ත දැන්වීම් වල බලපෑම පාවිච්චි කරලා ඒ ප්‍රශ්න තමන්ගේ ඡන්ද ව්‍යාපාරයට උරා ගන්න. එතකොට ඇත්තටම 2008 ඉඳලා 2016 දක්වා ඔබාමා ජනාධිපතිවරයා ඇමරිකාවේ ජනතාවට ඉතාම හොඳ සේවයක් සිදු කළා. මේ ට්‍රම්ප් වැනි පුද්ගලයෙක් එකවරම ජනාධිපති බවට පත් වෙන්නේ ඇයි? ඒ පැහැදිලි කරුණ තමයි ඔබාමා ජනාධිපතිවරයා ඇතුළු මේ ඩෙමොක්‍රැටික් පක්ෂයේ නායකයන් 2008 සිට ජනතාවගේ ප්‍රශ්න ගසා කමින් අතන ඒව පාවා දී තමන්ම බලටපත් කරපු ජනතාව පාවා දීමේ ගැටලෙස පාවා දීමේ ප්‍රතිඵලය තමයි ඇත්තම ට්‍රම්ප් වැනි විවෘත ජාතිවාදී විවෘත ආගම්වාදී විවෘත පරිසර විරෝධී බලයටපත් වෙන්න පාර කැපුවා. ඒ නිසා හැම විටම සිදුවන දේ තමයි ජනතාවගේ පැහැදිලි අභිලාෂය විවිධාකාර උපක්‍රමික වශයෙන් යොදාගෙන මැතිවරණ ජයග්‍රහණය කරාට ඒ ජනතා අභිලාෂයන් ඊළඟ මොහොතේදී පාවා දෙනු ලබනවා. ඩෙමොක්‍රැටික් පක්ෂය විසින් පාවා දුන ජනතාව තමයි 2016 දී නැවත ට්‍රම්ප් ජයග්‍රහණය කළේ. ඒ ට්‍රම්ප් විසින් පාවා දුන ජනතාව තමයි නැවත දැන් බයිඩන් ජනාධිපතිවරයා බවට පත් කළ තිබෙනවා. ඒ නිසා මේ තට්ටුමාරු දේශපාලනය විසින් ඇමරිකානු ජනතාව දිගින් දිගටම රැවටීමකට ලක් වෙනවා. ඉතින් මෙතන තවත් එක කරුණක් කිය යුතුයි මේ පුද්ගල වෙනසේ බලපෑම සම්බන්ධව ඇමරිකානු රාජ්‍යය තමන්ගේ දේශපාලන ප්‍රතිපත්තියක් විදිහට ජාතිවාදය තමන්ගේ දේශපාලන ආයතන හරහා තානාපතිවරු හරහා ලෝකෙ තුල පාවිච්චි කරනවා. ඇමරිකානු රාජ්‍යය ආගම්වාදය තමන්ගේ ආයතන හරහා පාවිච්චි කරනවා. ඇමරිකානු රාජ්‍යය ත්‍රස්තවාදය තමන්ගේ ආයතන හරහා පාවිච්චි කරනවා. ආක්‍රමණ පාවිච්චි කරනවා. ඇමරිකානු රාජ්‍ය මේ සියල්ල පාවිච්චි කරනවා විවිධ ජනාධිපතිවරුන්ට. නමුත් සාමාන්‍යයෙන් ඇමරිකන් ජනාධිපතිවරු ට්‍රම්ප්ට පෙර ජනාධිපතිවරු
තමන්ගේ රාජ්‍ය ආයතන විසින් ජාතිවාදය පාවිච්චි කරාට තමන්ම ජාතිවාදී ලෙස පෙනී හිටියේ නෑ. තමන්ම ආගම්වාදී ලෙස පෙනී හිටියේ නෑ. තමන්ම පරිසර විරෝධී ලෙස පෙනී සිටියේ නෑ. ඉතින් මෙතන වෙච්ච වෙනස තමයි ට්‍රම්ප් ජනාධිපතිතුමාගේ කාලේදී ඔහුගේ ආයතන ජාතිවාදය, ත්‍රස්තවාදය, ආගම්වාදය පාවිච්චි කරනවට අමතරව ඔහුමත් එහි විවෘත ප්‍රකාශයකට පත් වුණා. එම නිසා ඇත්තටම වුණු දේ තමයි ඇමරිකානු අධිරාජ්‍යයේ තිබෙන සැබෑ රළු දරුණු නපුරු ස්වභාවය වෙනුවට ජාතිකවත් ජාත්‍යන්තරවත් ජනතාව දුටුවා මේ ට්‍රම්ප් කියන පුද්ගලයාගේ වැරද්දක් තමයි මෙතන ඇමරිකාවට සහ ලෝකයට අදාළ සිදුවීම් තිබෙන්නේ. ඒ නිසා අපි පැහැදිලිවම තේරුම් ගත යුතුයි පුද්ගලයන්ගේ පෞද්ගලික ස්වභාවයන් මෘදුභාවය මත ජන ජීවිත වලට ලැබෙන සහනය ඉතාම අඩුයි කියන එක එහි බලපෑම ඉතා අවමයි කියන එක අපි මෙහිදී සැලකිලිට ගත යුතු වෙනවා. ඒ නිසා එම කරුණත් අපිට මෙම ඇමරිකානු ජනාධිපතිතුමා සම්බන්ධ සාකච්ඡාවේදී පැහැදිලි කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි ඇමරිකානු ජනාධිපතිවරණය පිළිබඳව සාකච්ඡා කරද්දී අපි පුළු සාකච්ඡාවක් ඉදිරි කරන්න බලාපොරොත්තු වෙනවා. තවත් සැලකට ගත යුතු කරුණක් තමයි මෙවර ජනාධිපතිවරණය ට්‍රම්ප් ජනාධිපතිවරයා විසින් විවෘතව ජාතිවාදය, ආගම්වාදය, විදේශීය රටවල් වලින් පැමිණ ඇමරිකාවේ ජීවත් වෙන පුද්ගලයන්ට එරෙහිව පාවිච්චි කරන ලද විරෝධය වගේ ඒ වගේ දේවල් විවෘතව පාවිච්චි කරද්දී අපිට පේනවා ඔහු පරාජයටපත් වෙලා ජෝ බයිඩන් කියන ජනාධිපතිවරයා ජයග්‍රහණය කළා තිබෙනවා. ඉතින් මෙතෙන්දී අපිට පේන දේ තමයි ඇමරිකානු ජනතාව ලෝකෙ සිටින බලවත්ම පුද්ගලයා වශයෙන් සැලකෙනවා. ඇමරිකානු ජනාධිපතිවරයා ඒ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජාතිවාදී, වර්ගවාදී විදේශ ජනතාව එලා දකින ඒ විවෘත ප්‍රතිපත්තිය පරාජයටපත් කරලා තිබෙනවා. ඒ පරාජයටපත් කිරීමේදී අපි දකිනවා විශේෂයෙන් ඇමරිකාවේ වැඩ කරන ජනතාව තුලින් ඇමරිකානු පොදු ජනතාව තුළ විසින් සිදු කරපු විශාල ජන අරගල එක සැලකිලි දායකත්වයක් දක්වනවා. මොකද ඔවුන් පසුගිය කාලය තුළදී ආර්ථික අර්බුදයට විරුද්ධව සැලකිලි උද්ඝෝෂණ සිදු කළා. ඒ වගේම ට්‍රම්ප් ජනාධිපතිගේ පාලනය තුළ සිදු කෙරිච්ච ජාතිවාදී වර්ගවාද විරුද්ධ විශාල මැදිහත්වීම් සිදු කළා. ඒ වගේම ඔහුගේ පරිසර විරෝධී ප්‍රතිපත්තිවලට විරුද්ධව ජනතාව සටන් කළා. ඒ වගේම තමයි විශේෂයෙන් මෑතකදී ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය සමග ඇමරිකානු පොදු ජනතාව නැත්තම් තාම සහෝදරත්වයේ ජාති ආගම් කුල ભેදයෙන් තොරව උන් දැවැන්ත නැගිටීමක් සිදු කළා. ඒ නිසා මේ වර්තමානයේදී ඇමරිකානු පොදු ජනතාව පෙන්නලා තිබෙන දෙයක් තමයි ජනතාව ජාතිවාදී ආගම්වාදී වර්ණ ભેදවාදී ප්‍රතිපත්තීන් අත්හැරලා ඔවුන්ට බලපාන පොදු ප්‍රතිපත්තීන් වෙනුවෙන් උන්ට ඒකරාශී වෙන්න පුළුවන් නම් ලෝකේ බලවත්ම පුද්ගලයා වුණත් ඒ බලවත්ම ධන කුවේරයන් වුණත් පරාජයටපත් කරන්න ඔවුන් සමර්ථ කියන. ඒ නිසා අත්‍තරම අපි දකිනවා මේ ජෝ බයිඩන් ඇතුළු මේ ඇමරිකානු ඩෙමොක්‍රැටික් පක්ෂයේ ධන කුවේරයන්ගේ පාලනය ජයග්‍රහණය කරගන්න මැතිවරණ යන්න පුළුවන් උනේ ඇමරිකානු පොදු ජනතාව තුල ඔවුන් විසින් ආරම්භ කරන ඔවුන් විසින් පවත්වාගෙන ගිය මහා දැවැන්ත පන්ති සටන් පන්ති අරගල පොදු ජන නැගිටීම් වල ප්‍රතිඵලයක් වශයෙන් එයට ඒ අරගල වලට ජෝ බයිඩන් හෝ ඩෙමොක්‍රැටික් පක්ෂයේ ප්‍රධානී නායකත්වය දුන්නේ නැහැ. ඒ නිසා මෙතන පැහැදිලි කරුණක් තිබෙනවා. ජනතාව ජාතිවාදය ආගම්වාදය ප්‍රතික්ෂේප කරලා උන්ට එක්සත් විය හැකි නම් කුමන බලයක් වුණත් පරාජයටපත් කරන්න උන් සමත්. එතන අනිත් පැත්ත තමයි ඔවුන් මේ පරාජයටපත් කරාට ඔවුන් ජයග්‍රහණය කරලා තිබෙන්නේ ජාතිවාදය, වර්ගවාදය, ආගම්වාදය, ත්‍රස්තවාදය ඇතුළු ඕනෑම ආකාරයක නරුම දේශපාලන උපක්‍රම භාවිතන නගපු භාවිතන නගන්න පුළුවන්කම තිබෙන දේශපාලන පක්ෂයක නායකයෙක් තමයි නැවත ජනාධිපති ධූරයට පත් කරලා තිබෙන්නේ. ඒ නිසා එන ගැටලුව තමයි ඇමරිකානු ජනතාව ඉතා හොඳ අරමුණු වෙනුවෙන් සටන් නැදලා ඔවුන්ගේ ට්‍රම්ප්ගේ විවෘත ජාතිවාදී පරාජයටපත් කරාට විවෘත වර්ගවාදී පරාජයටපත් කරාට ඇමරිකානු රාජ්‍යය තුළ ස්ථාපිත වී තිබෙන රට තුල
රටෙන් එළියටත් ඇමරිකානු රාජ්‍ය විසින් පවත්වාගෙන යන ජාතිවාදී, වර්ගවාදී, ත්‍ස්සවාදී ආක්‍රමණශීලී ප්‍රතිපත්තිය වෙනස් වෙන්නේ නැහැ කියන එක තමයි අපි දකින්නේ. මොකද අපි දුටුවා ඔබාමා වගේ කළු ජනාධිපතියෙක් බලයටපත් වීම නිසා ඇමරිකාවේ ආයතනගත වර්ණ ભેදවාදය, ආයතනගත කළු ජනතාව එහා දැකීම, ආයතනගත පොලිස් මර්දනය අඩු වුණේ නැහැ. ලෝක ජනගහනයේ 4% ඇමරිකාවේ ඉන්නේ. නමුත් ලෝක සිරකරුවන්ගේ 25%ක් ඉන්නේ ඇමරිකාවේ. ලක්ෂ 40ට වැඩි. ඒ ලක්ෂ 40 ලක්ෂ 30ක් පමණ කළු ජනතාව, කළු සිරකරුවා ඒවා වෙනස් වුණේ ඔබාමා වගේ. ඒ නිසා ජනාධිපතිවරුන්ගේ පෞද්ගලික චර්යාවන්ගේ ස්වභාවය මත ඇමරිකානු රාජ්‍ය ප්‍රතිපත්තිය වෙනස් වෙන්නේ නැහැ. විශේෂයෙන්ම අඩුම ගාණයක විදේශ රටවලට සම්බන්ධව අපි වගේ රටවලට සාපේක්ෂව ගත්තොත් නම් ඒ අදාළම වෙන්නේ නැහැ ඇමරිකාවේ පත්වෙන ජනාධිපතිවරයාගේ පෞද්ගලික චර්යාව. ඒ ඇත්තටම මෙතන තිබෙන්නේ අපි දකිනවා පැහැදිලිවම ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ තිබිච්ච විවෘත ජාතිවාදී, විවෘත ආගම්වාදී, විවෘත පරිසර විරෝධී ප්‍රතිපත්ති නිසා පසුගිය කාලේ දුටුව දේ තමයි ඇමරිකානු අධිරාජ්‍යවාදයට යම් අපහසුතාවක් ඇති වුණා මේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රළු ආවේගශීලී බොළඳ හැසිරීම. මෙසේ ඇත්තටම මේ අධිරාජ්‍යවාදී ව්‍යාපෘතිය හරියාකාරව කරගෙන යන ඇමරිකානු රාජ්‍යයට යම් අපහසුතාවක් ඇති වුණා. දැන් ඒ වෙනුවට ඇත්තටම ඇමරිකානු ජනතාවක් පිට සටන් කරලා දායකලා දෙන්න බෑ. නමුත් ඇමරිකානු මහා පරිමාණ සමාගම් සහ මහා පරිමාණ මාධ්‍ය ඒ සියල්ල එකතු වෙලා ජෝ බයිඩන් ජනාධිපති ජයග්‍රහණය කළ තිබෙනවා. ඔහු අපිට පැහැදිලිව පේන දේ තමයි ට්‍රම්ප් ජනාධිපතිට සාපේක්ෂව එක්තරා ආකාරයක මුදු අලතුම් තිබෙන මුදු හැසිරීමක් තිබෙන පුද්ගලෙක්. ඒ වගේම ඔහු අවුරුදු 30ක් සෙනට් සභිකේ, ඇමරිකානු කොංග්‍රස් මණ්ඩල සභිකේ අවුරුදු 9ක් ප්‍රජානාධිපතිව. ඒ නිසා ඔහු මේ අධිරාජ්‍යවාදී ක්‍රමය ඇමරිකාවේ අධිරාජ්‍යවාදී ක්‍රමය ලෝතුව පවත්වාගෙන යන ඉතා බරපතල ලෙස අවුරුදු 50කට ආසන්න කාලයක් ගත වෙච්ච කෙනෙක්. ඒ නිසා සමහර විට විශේෂයෙන්ම අපි වගේ රටවලට දාලා ගත්තොත් ට්‍රම්ප් ජනාධිපතිතුමාගේ අර මම කලින් කිය රළු බොළඳ ආවේගශීලී හැසිරීම නිසා කරගන්න බැරි වෙච්ච ඇමරිකානු අධිරාජ්‍යවාදී ව්‍යාපෘතිය සමහර විට ඊටත් වඩා සාර්ථකව බයිඩන් ජනාධිපතිවරයාගේ යටතේදී සිදු කිරීමේ හැකියාව තිබෙනවා. ඒ නිසා විශේෂයෙන්ම අපි කියන්න තිබෙන්නේ ඇමරිකානු ජනතාව තමන්ගේ ශක්තිය ප්‍රදර්ශන කරන බව ඇත්ත. උන්ට බලවත්ම ලෝක බලවතාම උනත් පරාජයටපත් කරන්න පුළුවන් කියන එක. නමුත් එම නිසා ඒ ජයග්‍රහණය පරාජයටපත් කරගත්තා. ඒ ජනතාව බලාපොරොත්තු වන ප්‍රතිපත්ති ජයග්‍රහණය කරගන්න නම්, ඒවා ස්ථාපිත කරගන්න නම් අපි හිතන්නේ ජෝ බයිඩන්ලා ජයග්‍රහණය කිරීමෙන් ඇමරිකානු ජනතාවට ලබාගත ගන්න බැහැ. ඇමරිකානු ජනතාව තමන්ගේ පන්ති සටන් ඇතුලේ ජන ආරගල ඇතුලේ ප්‍රගතිශීලී පාලනයක් පත් කරගත්ත මොහොතක තමයි ඔවුන් මේ මහත් අමාරුවේ පරාජය කරගත්තු දේවල් වල සැබෑ ප්‍රතිලාභ උඩ ලබා ගන්න පුළුවන්කම තිබෙන්නේ. ඒ නිසා ඇමරිකානු ජනාධිපතිවරණය ඇමරිකානු ජනතාවට අත්පත් කර දෙන ප්‍රතිකාර ගැන අපිට පසුව සාකච්ඡා කරන්න පුළුවන්. නමුත් ඒ ශ්‍රී ලංකාවට වගේ රටවලට දාලා අපි දකින්නේ ඒ අරණි දිගින් දිගටම තිබිච්ච ඇමරිකානු අධිරාජ්‍යවාදී ආර්ථික යුද දේශපාලන සංස්කෘතික ප්‍රතිපත්තියම ඉදිරියට ක්‍රියාත්මක වේවි කියන එක තමයි අපි ජනිත වශයෙන් දකින්නේ. ඒ නිසා අපිට තිබෙනවා පොදු අරගලයක් අත්තටම අධිරාජ්‍යවාදයට එරෙහිව සිදු කරන්න. ඒ වෙනුවෙන් ජනතාව අවබෝධය ලබා ගත යුතුයි කියන අදහස තමයි මේ අවස්ථාවේදී ඉදිරිපත්